මං ඒ කාලේ ඉඳන් විශ්වාසයෙන් ගනුදෙනු කරපු මිත්‍රයෙක් ඉන්නවා. මහජන බැංකුව. මහජන බැංකුවේ පරිණත ජ්‍යෙෂ්ඨතුරුන් ගෙනුම. කවදත් හුරු පුරුදු තැනින් අසමසම ආරක්ෂාව සහ ඉහළම පුලිය. ජ්‍යෙෂ්ඨ දිවිය සෑල්ලුවෙන් ගත කිරීමේ පාසුව සලසන තවත් ප්‍රතිලාභ රැසක් සමගින්. දෛවයට හිමි වාසනාව සංවර්ධන වාසනාව බ්‍රහස්පතින්දාට සහ සෙනසුරාදාට ඔබට වාසනාව ගෙනෙයි. ජීවිතයම එළිය කරන සංවර්ධන රුධිරය. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. ත්‍රස්තවාදයේ නිමා කළ ආකාරයටම හරිත කෘෂිකර්මාන්ත ඉලක්කයද ජයගන්නා බව ජනාධිපතිතුමා කියයි. මහකන්‍ය සඳහා අවශ්‍ය කාබනික පොහොර කඩිනමින් ගොවීන්ට. දිවයිනේ සියලු ප්‍රාථමික පාසල් හෙට සිට යළි ආරම්භයි. දුම්රිය ධාවනය පළාත් මට්ටමින් හෙට සිට. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට යළි ක්‍රියාත්මකයි. එක්සත් ජාතීන්ගේ දිනය අද. ජගත් සංවිධානයට වසර 76යි. තුර්කී ජනාධිපතිවරයාගේ නියෝගයෙන් විදේශ තානාපතිවරුන් 10 දෙනෙකු ඉවතට. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟය අද. තමා ප්‍රමුඛත්වයේ දී ඇත්තේ මෙරට ගොවි ජනතාවට බව පවසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන් තමා කෙරේ තැබූ විශ්වාසය කිසිසේත් කඩ නොකරන බවට සහතික වෙයි. එම නිසා සාමාන්‍යයෙන් දේශපාලන නායකින් නොගන්නා අසීරු තීරණ ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බව එතුමා අවධාරණය කරයි. උඩුබද්දාව බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය සහ කාබනික වගාබිමේ ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් එතුමා ඒ බව සඳහන් කළේය. බාධක ජයගනිමින් දශක 3ක ත්‍රස්තවාදය නිමා කිරීමට හැකිවිය. හරිත කෘෂිකර්මාන්ත ඉලක්කයද එලෙසින්ම ජයගන්නා බව ජනාධිපතිතුමා පවසයි. මම ආරක්ෂක ලේකම් හැටියට පත් වෙනකොට අවුරුදු 30ක් යුද්ධේ තිබුණා. ඔක්කොම කිව්වා මේක ඔයා අත ගහන්න එපා, මේක අත ගහලා මිනිස්සු මැරෙයි. ඒ දේවල්. හැබැයි අපි ඒක කරලා අවුරුදු 2.5කින් 3කින් සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය ඉවත් කරා. ඒ වගේම සටනක් තමයි මේක. විශේෂයෙන්ම රසායනික පොහොර කියන ලෝකයේම විශාල බලපෑම් තියෙනවා. ඒගොල්ලෝ මේකට විරුද්ධයි. සල්ලි වියදම් කරනවා. හැබැයි ඒව පරාජය කරගෙන අපි ඉස්සරහට යන්නට ඕන. මේක කරන්න පුළුවන් දෙයක්, කළ යුතු දෙයක්. දේශපාලනය කළ ආපු නායකයෙක් මේකට අත ගහන්නේ. ඇයි? ඡන්ද නැති වෙයි කියලා. මම බය නැතුව කියනවා මට ඡන්ද නෙවෙයි ඕන. මට ඕන රටට, ජනතාවට, ඉදිරි පරම්පරාවට හොඳ දෙයක් කරන්න. අපි දේශපාලන බොරු වාසි ගන්නේ නැතුව එකට එකතු වෙලා මේ කාර්ය කරන්නට ඕන. අපිට මේක සුළු කාලයකදී අපිට කරන්න පුළුවන් දෙයක්. මේක අවුරුදු 10ක් 15ක් යන එකක් නෙවෙයි. මහකන්නේ වීවගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ගොවීන්ට කඩිනමින් සපයන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උදිත කේ ජයසිංහ මහතා කියයි. නැනෝ නයිට්‍රජන් දීර පොහොර ලීටර් ලක්ෂ 5ක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිතයි. ප්‍රමිතියෙන් තොර පොහොර හෝ කෘෂිකාර්මික ගොවීන්ට කිසිසේත් සපයන්නේ නැතයි ලේකම්වරයා අවධාරණය කරයි. උසස් ප්‍රමිතියෙන් යුත් පොහොර පමණක් ඔවුන්ට සැපේ. ප්‍රමිතියෙන් තොර පොහොර ආනයනය කිරීමක්ද කිසිසේත් සිදු නොවේ. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලේකම්වරයා. ඇත්තටම මේ දියර නයිට්‍රජන් ලීටර් 31 ලක්ෂයක් අදාළ දිනවලදී ලංකාවට ගෙනීම සඳහා තමයි යොසුන් ගත වුණේ. මම හිතන්නේ මේ සතිය තුළම ලීටර් ලක්ෂ 5ක් අපිට ලැබීමට නියමිතයි. අමතරව
කිසියම් වූ ආකාරයකින් මේ අපේ ගොවි මහතුන්ට ශාක පෝෂක ලබා දීමට තවත් දෙයක් තියෙනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටියා. දාලා මාත්‍යංශයෙන් ඒ සඳහා අපි ඉක්මනින් පියවර ගමු කියන එක පිළිබඳව. ඒ නිසා මේ ගොවි මහතුන්ට අදාළ නැනෝ නයිට්‍රජන් පොහොර ලබා දෙනවා. කෘෂිකර්මී පිළිබඳ දැනීමත් සහ ආශාවක් තියෙන විදිහට අපි ගොවි මහතුරුන්ගේ පැත්තේ ඉඳගෙන එතුමන්ලට මේ සහයෝගය දීමට තමයි අපි හැම විටම කටයුතු කරන්නේ. රජය හා රජය අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රාථමිකාංශ හෙට සිට ආරම්භ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් 5056ක් පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කෙරිණි. හෙට ආරම්භ වන පාසල් සංඛ්‍යාව 4096කි. මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව 10155කි. ඉන් 9152ක් හෙට යලි විවෘත කෙරේ. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 13,59,048 දෙනෙක් ඊට අයත් වෙති. පාසල් යලි ආරම්භ කිරීමට රාජ්‍යගත තීරණයට අනුව ඒවා පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙයි. ඒ සඳහා සම්බන්ධ වන්නයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. දෙමව්පියන් එක්ක වෙලා මේ පාසල් පිරිසිදු කිරීම ඩෙන්ගු වගේ ඒවා පිළිබඳව කියනවා. පාසල් මාස 6ක් විතර වෙලා තියෙන්නේ. ඒ කටයුත්ත හැකියාවලින් කරනවා. එක්ක වෙලා මේ කටයුත්ත කරමු. එතකොට 25 වෙනිදා මේ පාසල් ටික ආරම්භ කරනවා. 25 වෙනිදාත් ඇවිල්ලා ඒ පාසල් වලත් අපි කරන්නේ අර සතුටු හිතක් ගොඩනගන්න ආයෙත් අපු පාසල් යන සීමාව යටතේ ක්‍රියාකාරකම් තමයි කරන්නේ. මේ දරුවන් මාස 6කට පස්සේ දෙමව්පියන් එනවා. ලොකු උනන්දුවක් තියෙන පාසල් වෙන්න. ඒ නිසාම තමයි රජයක් විදිහට සමාජයේ ප්‍රබල ඉල්ලීම සම්බිල තමයි මේ කටයුත්ත සූදානම් කරලා තියෙන්නේ. කෙසේතත් මේ දෙවෙනි අදියර අපි හිතුවටත් වැඩි ඉක්මනින් මේක නිර්දේශ ලැබුණා. ඒ අනුව කටයුතු කරගෙන යනවා. මා එල්ලා සිටිනවා ආදරණීය දෙමව්පියනි, ඔක්කොගේ පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්, වාහන සම්ප්‍රදාය සම්බන්ධ වෙන සමාජයේ සියලුම දෙනාගෙන් එල්ලා සිටිනවා මේ කටයුත්තට දායක වෙන්න. මොකද මේ පාසල් 4096 ගත්තත් එහෙම ලොකු පාසල් තියෙන්නේ. ඒකයි ශ්‍රද්ධාවිත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. පාසල් වලට යලි පැමිණීමට තමන් දැඩි කැමැත්තෙන් පසු වන බව ජාතික ගුවන්විදුලිට අදහස් දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැවසූහ. මම හරිම පාළුවෙන් හිටියේ ඉස්කෝලේ යන්න නැතුව. දැන් 25 පටන් ගන්න නිසා මට හරිම සතුටුයි. අපේ අම්මා ඊයේත් ඉස්කෝලේ ගියා පිරිසිදු කිරීමට. මම ටීචර්ස්ලව හම්බෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ. අපිට ඉස්කෝලේ පටන් ගන්නවා. මට සතුටුයි, මගේ යාළුවන්ට සතුටුයි. ආයෙත් ඉස්කෝලේ වහන්න එපා කියලා අපි කියනවා. ආයෙත් අපිට ඔන්ලයින් කරන්න බැරි වෙන්න කියලා කියනවා. අපි කැමති ඉස්කෝලේ යන්න, අපිට යාළුවොත් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්. ඉස්කෝලේ යන්න ගොඩක් ආසයි. යාළුවොත් නැති හින්දා ගොඩක් පාළුයි. ඔන්ලයින් කරාට යාළුවෝ හම්බෙන්නේ නැහනේ. මං ආසයි මගේ ඉස්කෝලේට ගිහිල්ලා ආයෙත් මගේ මැඩම් එක්ක වැඩ කරන්න. මම හරිම ආසයි ඉස්කෝලේ යන්න. යාළුවෝයි ටීචර් බලන්න හරිම ආසයි. 25 පටන් ගන්න නිසා මට හරිම සතුටුයි. ඒ නිසා මට සද්දාලා ඉස්කෝලේ පටන් ගත්තා නම් හරි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සංචරණ සීමා හේතුවෙන් මාස 3ක පමණ කාලයක් අත්හිටවා තිබූ මගේ දුම්රිය සේවා පළාත් මට්ටමින් හෙට සිට යලි ආරම්භ කරන බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කියයි. කෙසේ වෙතත් පළාත් අතර දුම්රිය ධාවනයක් සිදු නොවේ. පළාත් අතර දුම්රිය සේවා ලබන මාස 1 වෙනිදා ආරම්භ කිරීමට ආරම්භුණයි. හෙට ආරම්භ වන දුම්රිය ප්‍රවාහන කටයුතුවලදී ගමන් කිරීමට අවසර ලැබෙන්නේ වාර ප්‍රවේශ පත්‍ර හිමි මගින්ට පමණක් බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි. සංචරණ සීමා මුළුමනින්ම ඉවත් කරන තුරු දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමද සිදු නොවේ. හෙට සිට දුම්රිය ගමන් වාර 133ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා 25 වන දින අපි මගී දුම්රිය ධාවනය ආරම්භ කරනවා. ඒ දින පළාත් අතර දුම්රිය ධාවනය කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වුණොත් දුම්රිය පළාත් තුල ධාවනය කරනවා. පළමු පළාත ගත්තොත් දුම්රිය ධාවනය වන්නේ අලුත්ගම, අවිස්සාවෙල්ල, අඹේපුස්ස සහ කොච්චිකඩේ සිට කොළඹ දක්වා පමණයි. එමෙන්ම ඒකට සමගාමීව අනිත් පළාත් තුලත් දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ලබා දී උපදේශ මත අපි සඳුදා දින සිට මේ දුම්රිය ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන්නේ මාසික සීසන් ටිකට් ගත්ත මගින් සඳහා පමණයි. ඉදිරියේදී සා කඩිනමින් අපි ලබා දෙන මගී සේවාව ව්‍යාප්තික බලාපොරොත්තු වෙනවා ලබා දෙන උපදේශ මත. 25 වන සඳුදා දින දුම්රිය ගමන් වාර 133ක් ධාවන කිරීම සඳහා අපි කාලසටහන් සකස් කර තිබෙනවා.
තාවකාලිකව අත්තිටවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට සිට යලි ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් ව්‍යානි ගුණතිලක මහතා පවසයි. බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය හා ගාල්ල දකුණු පළාත් කාර්යාලයේ එම සේවාව ක්‍රියාත්මක වෙයි. එම සේවාව ලබාගත හැකි දිනයක් හා වේලාවක් වෙන් කරගත් අයට පමණි. එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන අය තම අයදුම්පත ප්‍රදේශීය ග්‍රාම සේවා නිලධාරීවරයාගෙන් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට බහර දිය යුතුය. එවිට තමන් පැමිණීමට දිනයක් හා වේලාවක් වෙන් කරගත හැකිය. නියමිත දිනේදී නියමිත වේලාවට දෙපාර්තමේන්තුවට පැමිණීම අනිවාර්ය බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරි ජෙනරාල්වරයා පවසයි. එසේ පැමිණීමට නොහැකි වූහොත් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් වෙනත් දිනයක් ලබා ගත යුතුය. මේ වන විට සාමාන්‍ය සේවයට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අංක වෙන් කරගත් අයදුම්කරුවන් නියමිත දිනේදී දෙපාර්තමේන්තුවට පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබා ගත යුතු බවද ඔහු පැවසිය. සාමාන්‍ය සේවයට යොමු කරන අයදුම්පත් ග්‍රාම නිලධාරීවරයා මගින් දෙපාර්තමේන්තුවට එවිය හැකිය. එම ජාතික හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය සියලු විධිවිධාන යොදා තිබේ. දෙපාර්තමේන්තු පාර්ශ්වයට පැමිණෙන සියලුම අයදුම්කරුවන් සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කිරීම අනිවාර්ය බවද ව්‍යානි ගුණතිලක මහතා කියයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,35,529කි. ඊයේ ආසාදිතයෝ 554 දෙනෙක් හඳුනා ගනු ලැබුහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 19ක් තහවුරු කළේය. කාන්තාවෝ 10 දෙනෙක්, පිරිමි පුද්ගලයෝ 9 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 14කි. දක්ෂ ගායකයෙකු හා වාදකයෙකු වූ ජේ.එල්. මිල්ටන් පෙරේරා කලාකරුවා මේ ගොස් අදට වසර 30ක් සපිරේ. 1956 දී ගුවන් විදුලි සංගීත පරීක්ෂණයට පෙනී සිටි ඔහු ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස සමත් විය. ඔහු ගීත 3000ක් පමණ ගායනා කර තිබේ. කුරුළු බැද්ද චිත්‍රපටය සඳහා ගායනා කළ අරුණ උදේ ගීතය ඔහුගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනයයි. හතරමහා නිදානේ චිත්‍රපටය සඳහා ඔහු ගැයූ උම්බෑකී කියා ගීතය වෙනුවෙන් 1965 දී ඔහු හොඳම ගායකයාට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබිය. එතැන් සිට 1969 දක්වා වසර 5ක් අඛණ්ඩව ඔහු හොඳම ගායකයාට හිමි සරසවි සම්මානය හිමි කරගත්තේය. මෙරට සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට සංගීතඥයෙකු ලෙස සැලකෙන ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා මිය ගොස් අදට වසර 13ක් සපිරේ. තම ජීවිත කාලෙන් 80 වසක්ම ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කළේය. ශ්‍රී ලංකාවේ සංගීතයට ඔපෙරා කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. චිත්‍රපට හා වේදිකා නාට්‍ය රසක් වෙනුවෙන් ඔහු සංගීත අධ්‍යක්ෂණය කර තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දැන්ට ප්‍රචාරය වන ප්‍රධාන ප්‍රවෘත්ති වාදනය ඔහුගේ නිර්මාණයකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතංශයේ උපදේශකවරයෙකු ලෙස ඔහු සිය ජීවිතය අවසන් කාලයේ සේවය කළේය. ඔහු පිළිබඳව සැකසුණු කොරිඩෝ වැඩසටහන අද සවස 6:30ට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. ජාතික ගුවන්විදුලියේ කන්නාඩි වැඩසටහනින් මෙවර අවධානය යොමු කෙරෙන්නේ මෙරට ආබාධ සහිත ප්‍රජාව කෙරෙහිය. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය අධ්‍යක්ෂ අනුරාධා හේරත්, ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ සභාපති කමල්සිරි නානායක්කාර හා සමාජ ක්‍රියාකාරිණික වන ඓශ්වර්යා ජයකොඩි යන මහත්ම මහත්මියහු සම්පත්දායකයෝ ලෙස ඊට එක් වෙති. අමාත්‍ය ඩලසලහ පෙරුම, සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ යන මහත්වරුද දුරකථනයෙන් වැඩසටහනට සම්බන්ධ වෙති. කන්නාඩි වැඩසටහන අද පෙරවරු 7 සිට ජාතික ගුවන්විදුලියේ සියලුම සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. SLBC Facebook පිටුව ඔස්සේද සජීවීව ඒ ශ්‍රවණය කළ හැකිය. ශ්‍රාවකීන්ට සිය ප්‍රශ්න කන්නාඩි වැඩසටහනටද යොමු කළ හැකිය. නාඩි වැටෙන මිනිසුන්ගේ බුද්ධියට අමතන කන්නාඩිය. අඳුරු ලෝකයේ සොඳුරු බව දුටු මිනිසුන් හරි ආඩම්බරෙන් ජීවත් වෙන්නේ. ඔබට තියෙන එක දෙයක් මට නෑ. ඒ මගේ දැසේ පෙනීම අදටත් නෑ. නමුත් එය මගේ ජීවිතේ ප්‍රබල ශක්තියක් කරගෙන, එය මං කියනවාට 0.001 කරගෙන, ඒක කිසි දෙයක්ම මගේ ජීවිතයේ අභියෝග ඉදිරියේ මම ඉදිරියට යනකොට මට කිසිසේත්ම බලපෑමක් ඇති කරන්න මම ඉඩ දෙන්නේ නෑ.
ඒ තමයි මා තුළ තියෙන විශ්වාසය. නිහඬව ඉකිබිඳින අපේ සහෘදයාගේ ජීවිත කතාව සවන් දෙන්න ඔක්තෝබර් 24 වෙනිදා ඉරිදා උදේ 7ට සියලුම ජාතික නාලිකා සහ ප්‍රාදේශීය නාලිකා ඒකාබද්ධව කන්නාඩිය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද 76 වන සංවත්සරය සමරයි. 1945 ඔක්තෝබර් 24 වෙනිදා ඒ නිල වශයෙන් ස්ථාපිත කෙරිණි. එක්සත් ජාතීන් යන නම ඒට යෝජනා කළේ එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ෆ්‍රැන්ක්ලින් රූස්වෙල් මහතායි. 1944 අගෝස්තු 21 වෙනිදා සිට ඔක්තෝබර් 7 වෙනිදා දක්වා ඇමරිකාවේ වොෂින්ටනයේදී රැස් වූ ඇමරිකා, බ්‍රිතාන්‍ය, සෝවියට් හා චීන නියෝජිතයෝ නව සංවිධානයේ සැලැස්ම සකස් කළහ. 1945 අප්‍රේල් 25 වෙනිදා පැවති සෑන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී නව සංවිධානයේ ප්‍රඥප්තිය සකස් කිරීම සිදුවිය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඓතිහාසික ප්‍රථම රැස්වීම 1945 ඔක්තෝබර් 24 වෙනිදා ලන්ඩනයේදී පැවැත්විණි. ඒ සමග සෑම වසරකම ඔක්තෝබර් 24 වෙනිදා එක්සත් ජාතීන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. බ්‍රිතාන්‍ය ජාතික ග්ලැඩ්වින් ජෙබ් මහතා එක්සත් ජාතීන්ගේ පළමු මහලේකම්වරයායි. 1955 දෙසැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලැබිය. ලෝක සාමය වෙනුවෙන් ක්‍රියා කරන ලෝ විශාලතම හා එකම සංවිධානය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණද කොරෝනා අවදානම මුළුමනින්ම පහව ගොස් නැතයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. ආසාදිතින් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව තවදුරටත් පහතට ගෙනීම අවශ්‍යයි. ඒ සඳහා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. නිරෝධානන්දර නීති ඉවත් කිරීමෙන් පසු ඇතැම් ස්ථානවල සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව ජනතාව ඒකරාශී වන අවස්ථා දක්නට ලැබේ. අලුත් අවුරුදු සමයේ බහඬ මිලදී ගැනීමේදී හා නෑගම් යාමේදී ඇතැම් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකා ක්‍රියා කළ ආකාරය අමතක නැත. අලුත් අවුරුදු පොකුරක් බිහිවීමට මගහැලි කළේ ඔවුන්ගේ එම වගකීම් විරහිත ක්‍රියාකලාපයයි. නැවතත් එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම ජනතාවගේ වගකීම බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. පළාත් සංචරණ සීමා පනවා තිබියදී පවා දීර්ඝ නිවාඩුවකට බොහෝ පිරිස් සංචාරක ස්ථාන වෙත ගොස් තිබූ ආකාරය දක්නට ලැබිණි. ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට හේතු වූත් යලි සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආසේල ගුණවර්ධන මහතා පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටී. හැකි සෑම අවස්ථාවකම සිය නිවසේම රැඳී සිටින ලෙසද ඉල්ලීමක් කරයි. විදෙස් පුවත් තුර්කිය තම රටේ සිටින විදේශ තානාපතිවරුන් 10 දෙනෙකු ඉවත් කරයි. ජනාධිපති රිසෙප් ටයිට් එගොඩොන් මහතා එම නියෝගය කර තිබේ. ඇමරිකානු, ජර්මන්, ප්‍රංශ හා තානාපතිවරුද ඒ අතර වෙති. අත්අඩංගුවේ පසුවන ක්‍රියාකාරකයෙකු නිදහස් කරන්නයි එම තානාපතිවරුන් නිවේදනයක් නිකුත් කිරීම ඕන ඉවත් කිරීමට හේතුවයි. ඔස්මාන් කවාලා නම් එම ක්‍රියාකාරකයා ගෙවී ගිය වසර 4 පුරා තුර්කි බන්ධනාගාරයේ පසුවේ. කුමන්ත්‍රණ ප්‍රයත්නයක් හා විරෝධතා පැවැත්වීම ඔහුට එරෙහිව ඇති චෝදනා වෙයි. එහෙත් එම චෝදනා සනාථ වී නැත. චීනෙන් තායිවානයට ප්‍රහාරයක් එල්ලුවොත් අනිවාර්යෙන්ම ඊට මැදිහත් වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා කියයි. තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට ඇමරිකාව බැදී සිටින බව ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයාගේම ප්‍රකාශය චීනයේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ. චීන ඇමරිකා සබඳතා පළුදු කර නොගන්නයි චීන විදේශ අමාත්‍යාංශය ඇමරිකාවට දැනුම් දී ඇතැයිද වාර්තා වේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. දෙවැනි වනගහනයේ ඉහළ නැන්වීමේ වැඩපිළිවෙලක් පරිසර අමාත්‍යාංශය ආරම්භයි. ඒ අනුව හෙක්ටයාර් 16,000ක අලුතින් වන වගා කිරීමට සැලසුම් කර තිබේ. අමාත්‍යාංශය පසුගිය වසරේ ආරම්භ කළ හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ රෝපණය කර ඇති පැළ සංඛ්‍යාව ලක්ෂ 15කි.
පාසල් දරුවන් අතර පැළබෙදාදීම හා ආගමික ස්ථාන ආශ්‍රිතව ඔසුයන් දහසක් ආරම්භ කිරීම යටතේ සිදුවෙයි. ඊට අමතරව ඉහළ ජලාධාර ප්‍රදේශවල පැලරෝපණය හා මහවැලිගඟ දෙපස මී හා කුඹුක් පැලරෝපණය කිරීමද සිදු කෙරිණි. දැනට 29% වන මෙරට වනගහනය 2030 වන විට 30% දක්වා ඉහළ නැන්වීම අරමුණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ක්‍රීඩා පුවත් පන්දුවර 2020 ලෝක කුසලන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර තරඟයේ සාජාහිදී අද පැවැත්වේ. ශ්‍රී ලංකාව වේලාවෙන් පස්වර 3:30ට තරඟය ආරම්භයි. ඉන්දියාව හා පාකිස්තානය අතර තරඟයේ ඩුබායිහිදී ආරම්භ වන්නේ රාත්‍රී 7:30ටයි. දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර අබුඩාබිහිදී ඊයේ පැවති තරඟයේ කඩලු 5ක ජයකට පත් කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. එංගලන්තය හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරඟයේදී එංගලන්තය කඩලු 6ක ජයක් අත්කරගත්තේය. පන්දුවර 2020 ලෝක කුසලන් ක්‍රිකට් තරඟාවලියේ මෙරට නිල ගුවන්විදුලි ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. ජාතික ක්‍රීඩා විකාශය ඔස්සේ එම තොරතුරු ක්‍රීඩාලෝලීන් වෙත ගෙනීමට විධිවිධාන යොදා තිබේ. කොළඹින් FM තරංගමාලා 107.3, යටියෙන් තොටින් 107.5, හුන්නස්කිරියෙන් 97.4, කරගහතැන්නෙන් 97.3, දෙනියායෙන් 104.7, හපුතලින් 90.1, රදැල්ලෙන් 102.1, කොකාවිල් 89.8 යන FM තරංගමාලා ඔස්සේ ඊට සවන් දිය හැකිය. විෂන් FM නාලිකාවේ Facebook පිටුවට පිවිසීමෙන්ද ශ්‍රාවක ඔබට තරඟයට සවන් දිය හැකිය. ක්‍රිකට් ප්‍රවීණයන් සමග කරන සංවාද, ක්‍රිකට් ඉතිහාසය, පන්දුවර 5/5ට කරන තරඟ විස්තර යාවත් කාලින කිරීම, පෙර දින තරඟ සමාලෝචනය ඇතුළු විශේෂාංග රැසක් සමග ලෝක කුසලන් ක්‍රිකට් තරඟාවලියේ පන්දුවෙන් පන්දුව සජීවී විස්තර ප්‍රචාරයක් ක්‍රීඩාලෝලීන් වෙත ගැනීමට අදත් ජාතික ගුවන්විදුලිය සූදානම්ෙන් සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස 10 තුළ රුපියල් කෝටි 10ක බදු ගෙවීමට පෙර ලාභයක් උපයාගෙන තිබේ. පසුගිය රාජ්‍ය සමයේ රුපියල් කෝටි 26ක පාඩුවක් ලැබූ එම සමාගම වසර 2ක් තුළ ලාභ ලබන තත්ත්වයකට ගෙනීමට හැකි වූ බව එහි සභාපති නිශාන්ත සඳකිරණ මහතා කියයි. මේ වසරේ රුපියල් කෝටි 90ක ආදායමක් සැලසුම් කර තිබුණද සැප්තැම්බර් මාසයේ අවසන් වන විට බදු ගෙවීමට පෙර ආදායම රුපියල් කෝටි 101ක් වූ බව සභාපතිවරයා කියයි. මේ වසරේ මුල් මාස 9 තුළ සමාගමේ ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 56000කි. මේ වසරේ නිෂ්පාදන ඉලක්කය මෙට්‍රික් ටොන් 63250කි. මාස 9ක් තුළ වාර්ෂිකව නිෂ්පාදන ඉලක්කය සපුරා ගැනීමට හැකි විය යැයි සභාපතිවරයා පෙන්වා දෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ශ්‍රී ලංකා කජු සංස්ථාවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය මූලිකව තිස්සමහාරාම ප්‍රදේශයේ අපනයන කජු වගා කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උද්දන්ගර ප්‍රදේශීය අක්කර 50 ඉඩමක් ඒ සඳහා ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා කජු සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු KDSP කාර්යවසම් මහතා පසුගියදා පැවති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වීමේදී පැවසිය. ප්‍රදේශීය වගකරුවන්ගේ සහභාගීත්වයෙන් බද්ධ කජු වගා කිරීමටත් ගෙවතු කජු වගාව ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර තිබේ. නිපදවන කජු අපනයනය කිරීම ඉලක්කය බව ප්‍රාදේශීය කළමනාකාරවරයා පැවසිය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන්
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. නැගෙනහිර ඌව උතුරු මැද මධ්‍යම සහ සබරගම් පළාත්වල රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර දකුණු වෙරළබඩ ප්‍රදේශවල පෙරවරු වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දැන් දවසේ සටහන. ඉතිහාසයේ කවදාවත් එකම වරදක් සම්බන්ධයෙන් වසරක් ඇතුළත නඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පවරන්න සිදු වෙලා තිබෙන බව අහන්නවත් ලැබිලා තියෙනවද? ඒ 2020-21 වසරක් ඇතුළත අපේ මේ පුංචි රටේ පුජ්‍යලයෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මේ විදියට නඩු පැවරීමක් සිදු වෙලා තිබෙනවා. මේ වරද මොකක්ද? කොවිඩ් මාරයාගෙන් බේරිලා ජීවිතේ රැකගන්න අපේ රටේ ජනතාවට සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් නොපිළිපැදීම. මේ වරදට හසු වෙලා ඉන්න පිරිස අතරින් 75000කට දැන් නඩු පවරලත් ඉවරයි. තවත් 25000කට පමණ නඩු පවරන්න කටයුතු කරනවා. මේ විතරක් නෙමෙයි. මේ වැරද්ද කළ සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දෙන්නේ නැති කී දෙනෙකුට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වුණාද? මෙයා ජීවිතෙන් වන්දි ගෙව්වේ ජීවිතේ නැති කරගත්තේ ඔවුන්ගේම වරදින්. Taman මුවාවරණයක් පැලඳුවා නම්, සංචරණ නීති ආරක්ෂා කළා නම් අද නඩුවකට පැටලෙන්නේවත් ජීවිතෙන් වන්දි ගෙවන්නවත් සිදුවන්නේ නැහැ. සෞඛ්‍ය අංශ, යුද්ධ හමුදාව, පොලිසිය මහ ජනතාවට මේ ආකාරයෙන් උපදෙස් දෙන්නේ මෙවැනි තරුණ වසංගතයක ප්‍රතිඵලවල අවසානය මරණය නිසා බව කිය යුතුයි. මේ සෞඛ්‍ය නීති පිළිපැදීම ඉතාමත් පහසු දෙයක්. අපේ රටේ දෙවැනි තුන්වැනි කොවිඩ් මාරයා රට බිලිගත්තේ ජනතාවගේ ඒකරාශී වීම වල ප්‍රතිඵල නිසායි. එදා මේ රටේ වැඩිම නඩු ප්‍රමාණයක් පැවරුනේ රථවාහන වැරදි සහ මත්ද්‍රව්‍ය වැරදි වලට. ඒත් අද තත්ත්වය ඊට එහා ගිහින් දැන් රට විවෘත කරලා නැවතත් ජනතාවට සෞඛ්‍ය නීති අමතක වෙලා මහා මඟට බහින ඕනෑම කෙනෙකුට ඒ බව පේන්න තියෙනවා. නැවතත් රට තුළ කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වුණොත් කොතනින් එහි අවසානයේ කෙලවර වේවිද කියා සිතා බැලීම රටේ ජනතාවටම බාරයි. පිටපත විජයාන ඉදිරිසිංහ, මම ටීඩීක ජයන්ත. ප්‍රදර්ශන කිරීමට යල සිරස්තල. ත්‍රස්තවාදය නිමා කළ ආකාරයටම හරිත කෘෂිකර්මාන්ත ඉලක්කයද ජයගන්නා බව ජනාධිපතිතුමා කියයි. මහකන්‍ය සඳහා අවශ්‍ය කාබනික පොහොර කඩිනමින් ගොවීන්ට. දෙවැනි සියලු ප්‍රාථමික පාසල් හෙට සිට යලි ආරම්භයි. දුම්රිය ධාවනය පළාත් මට්ටමින් හෙට සිට. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දින සේවාව හෙට යලි ක්‍රියාත්මකයි. එක්සත් ජාතීන්ගේ දිනය අද ජගත් සංවිධානයට වසර 76යි. තුර්කී ජනාධිපතිවරයාගේ නියෝගයෙන් විදේශ තානාපතිවරුන් 10 දෙනෙකු ඉවතට. පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මෙන්න සමාප්තයි.